සුව වේවා සුව බෝ වේවා ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා මුළු රට මුළු ලෝකයම ඔබ මම ඇතුළුව. සාමාන්‍යයෙන් අවුරුදු 4ක දරුවෙක් එක දවසක 300 වතාවක් විතර hina වෙනවලු. අවුරුදු 4ක දරුවෙක් දවසකට 300 වතාවක් hina වෙනවලු. වැඩිහිටියෙක් වුණාට පස්සේ අපි දවසකට 15 වතාවක් විතර වගේලු hina වෙන්නේ. සමීක්ෂණයකින් එහෙම හෙළි කරලා තියෙනවා. ඒ කියන්නේ වගකීම් වැඩි වෙද්දි ලෝකේ රටේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න පටන් අරගෙන අර පොඩි දරුවට තියෙන සැහැල්ලුව සිනහව අපෙන් ගිලිහිනවා 315 දක්වා අඩු වෙනවා. නූතන මනෝවිද්‍යාවේ පියා විලියම් ජේම්ස් කියන විදිහට ඔහු එක තැනක කියනවා අපි සතුට නිසා hina වෙනවා, hina වෙන නිසා සතුට වෙනවා. සතුට නිසා hina වෙනවා, hina වෙන නිසා සතුට වෙනවා. එතකොට අද සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්තල විමසන්න සූදානම්. පුවත්පත් වල තියෙන දේවල් දිහා බැලුවම සතුටු වෙනවද දුක් වෙනවද? අපිට සතුටක් ආවම අඬන්න පුළුවන් නම් දුකක් ආවම hina වෙන්න බැරි කමකුත් නැහැනේ. ඒක නිසා ජාතික පුවත්පත් වල ප්‍රධාන සිරස්තල සියල්ලෙහිම සිට කෙලවර දක්වා විමසමු මොන කාරණාව තිබුණොත් hina වෙන්න බලාගෙන. මේ අද දවසේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල. මතකයිනේ කතාව. දුකට hina වෙන්න බැරි වෙන එකක් නැහැ. සතුටට අපිට අනන්න පුළුවන් නම්. හාල් වී මිල මෝල් හිමියෝ අතට. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ ජාතික පුවත්පත් සියල්ලම සිංහල මාධ්‍යයෙන් පළවෙනි ජාතික පුවත්පත් සියල්ලෙම ප්‍රධාන සිරස්තලේ වගේ බවට පත් වෙන්නේ මේ පුවත. හාල් වී මිල මෝල් හිමියෝ අතට පොළොන්නරුවේ කාග කරුණාරත්න සහ රංජන් කස්තුරි වාර්තා කරන්නේ. ඊයේ මේ පිළිබඳව දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. ඩඩ්ලි සිරිසේන ඊට පස්සේ මිත්‍රපාල ලංකේශ්වර ගාමිණී ලත්පඳුර සහ ආනන්ද හෙට්ටිආරච්චි කියන මහත්වරුන් සහභාගී වුණා කියලා ඡායාරූපේ වාර්තා පළ කරනවා. හැබැයි නිපුණ අයිති සිරිපාල ගම්ලත් ඇමතුමා නම් මෙතන ඉන්න මග ඡායාරූපේ පේන්න තියෙන්නේ නැහැ. අද මව්බිමත් මේ සිරස්තලෙම ගේනවා ආණ්ඩුව මිල පාලනය අහෝසි කරද්දී මෝල් හිමියන්ගෙන් පාලන මිලක්. ආණ්ඩුව මිල පාලනය අහෝසි කරද්දී මෝල් හිමියන්ගෙන් පාලන මිලක්. ජේ.ටී.ද සිල්වා, නිර්මාණී ගුණරත්න, පොළොන්නරුවේ අනුරාධ විශ්වනාත්, ලංකාපුර ලයනල් සොයිසා සහ මනම්පිටියේ නිමල් ජයරත්නයි ඒකාබද්ධව මේ වාර්තා කරන්නේ මව්බිමට. ඒ අනුව නාඩු කලින් තිබුණේ 98ට මෝල් හිමියන්ගේ නව මිල 111යි. මව්බිම කියන රුපියල් 13කින් වැඩි වෙනවා. සම්බ 103ට තිබුණේ මෝල් හිමියන්ගේ අලුත් මිල 140යි. වෙනස 37යි. 37කින් වැඩි වෙලා කීරි සම්බ 125ට රජයේ ගැසට්ටුවේ තිබුණේ මිල මෝල් හිමියන්ගේ නව මිල 165යි. වෙනස රුපියල් 40යි කියලා අද මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පතෙත් මේ කාරණාව එහෙමම වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයේ දෙන පුවත වාර්තා කරන්නේ උදේජී වේකනායක සහ සාලිය කුමාර ගුණසේකර. පාලනය අහෝසි වීමත් සමග සහල් මිල ඉහළයි. පාලනය අහෝසි වීමත් සමග සහල් මිල ඉහළයි. රුපියල් 70ට 80ට මී මිලට ගැනීමත් ආරම්භයි. රුපියල් 70ට 80ට වී මිලට ගැනීමත් ආරම්භයි. ගොවියට අතර මේ මුදලෙන් වැඩි කොටස යනවා නම් හොඳයි. හැබැයි 70ට 80ට මේ කන්නේ මිලදී ගන්නවා කියලා කියන්නේ ඊළඟ කන්නේ හාල් මිල කීයද කියන එක පිළිබඳව අපිට නිකන් හිතා ගන්න පුළුවන්. රජයේ තීරණයට ඩඩ්ලිගෙන් සුබ පැතුම්. අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. රජයේ තීරණයට ඩඩ්ලිගෙන් සුබ පැතුම්. ඒ කියන්නේ ගැසට් නිවේදනය හකුල ගන්න ගත්ත තීරණය ගැන ඩඩ්ලි සිරිසේන සුබ පැතුවා කියලා වාර්තා කරනවා. අපි ඕන තරම් ජනකතාවල අහලා තියෙනවා. සමහර බූතයවල බෞතල් වල දානවා. දාලා මූඩියක් ගහලා තියෙනවා. ඊට පස්සේ මූඩිය ගැලවුවොත් හරි ගැලවුණොත් හරි බූතය එළියට අවිල්ල මොනවා කරනවද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ හාල් මිල ඉහළ යන්නේ නැහැ. රජයේ තීරණයට පැසසුම් නාඩු තොග මිල 110යි, සම්බ 140යි, කීරි සම්බ 165යි. මේ මිල තීරණය කරන්නේ ඇමතිතුමෙක් නෙවෙයි වී මෝල් හිමියන්. අන්තිමේදී දිනුවේ මෝල්ලු කියලා නාමල් කරුණාරත්න කියනවා. මේ වගේ වැඩවලින් අන්තිමේදී බැටකන්නේ පාරිභෝගිකයයි. අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ප්‍රභාත් විතාන සහ සනත් කරුණාරත්න ගමගේ තමයි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ. මෝල් හිමියෝ සහල් මිල තීරණය කරති. අද මනම්පිටියේ නිමල් ජයරත්න වාර්තා කරනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. හැබැයි පාරිභෝගික ආරක්ෂණ මාත්‍ය
රාජ්‍ය මාත්‍ය ලසන්ත අලේගේවන්න මහත්මයා සඳහන් කරන්නේ මේ ඔවුන් ප්‍රකාශයට පත් කරපු මිල ගණන් සාධාරණ නැහැ. මෝල් හිමියන්ගේ මිල ගණන් සාධාරණ නැහැ කියලා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය මාත්‍ය ලසන්ත අලේගේවන්න මහත්මයා කරන ප්‍රකාශය අද පුවත්පත වාර්තා කර සිටිනවා. ඊළඟට අවධානය යොමු කරන්නේ අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ නුවන් කොඩිකාරයි වාර්තා කරන්නේ සතොස්ස සුදුලූණු වංචාව ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නොකළ යුත්තක්. අගමැති ප්‍රකාශ කළ බව ඇමති ඩලස් කියයි. මෙය ශීලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. සතොස්ස ආයතනයේ සිදු වූ සුදුලූණු වංචාව පිළිබඳ කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුත්තක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය මාත්‍ය ඩලස් අලහප්පිරුම් මහත්මයා සඳහන් කරනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පිරුම් මහත්මයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයද සිටියා. ඒ අනුව අද දිවයින පුවත්පතත් මේ පුවත වාර්තා කරනවා. පාර්ශව කිහිපයක් මේ පිළිබඳව දක්වන අදහස් සුදුලූණු වංචාව ගැන මාධ්‍යයෙන් ප්‍රශ්න කරන්න එපා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා එහෙම උපදෙස් දීලා තියෙනවා. එහෙම කියද්දිත් CID පත්තරවලට රිංගයි අද දිවයින පුවත්පතෙන් මේක උපුටා ගන්න අපි. CIDට පත්තරත් මාරු වෙලා කියලා වාර්තා කර සිටින හේමන්ත රන්දුණු ඒ අනුව දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන් වන නෝමන් පලිහවඩන චමින්ද සිල්වා කියන මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවා තිබෙනවලු. ද අයිලන්ඩ් පුවත්පතේ කර්තෘවරයා ශාමින්ද ෆර්නිනැන්ඩු සහ අනුර සොලමන්ස් මහත්මයාටත් කැඳවීමක් කළා තියෙනවා කියලා කියනවා. ඊළඟට ලංකාදීප පුවත්පතත් වාර්තා කරා ඔවුන්ගේ පත්තර කන්තෝරුවේ මාධ්‍යවේදීන්ටත් CID එක එන්න තියෙනවා එන්න ඉල්ලීමක් කළා තියෙනවා කියලා. දිවෙන පුවත්පත කියනවා මාධ්‍යවේදීන් CID එක කැඳවිය යුතු නැතයි අගමැති ප්‍රකාශ කළ ඩලස් අලහප්පිරුම ජනමාධ්‍ය අමාත්‍යතුමා කරන ප්‍රකාශය වාර්තා කරනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් සඳහන් කරනවා වංචා හෙළි කරන මාධ්‍යවේදීන් CIDට ගෙන්වුවොත් සජබ නීති සහාය කියලා. සජබ නීති සහාය කියලා හාල් ගැන කතාව කියපු නිසා අද දෙවෙනි පුවත්පත වාර්තා කරපු කතාවක් මේ වෙලාවේ මතක් කරන්නම්. ඒ තමයි අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා කඩනමින් සහල් ගෙන්වලා 100ට අඩුවෙන් සහල් දෙනවා කියලා. මේ විදිහට අසාමාන්‍ය විදිහට සහ අසාධාරණ විදිහට මිල වැඩි කරනවා නම් සහල් ආනයනය කරලා අතිරේක තොගයක් පවත්වාගෙන යන එක හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ රටවල් එක්ක වෙළඳ ගිවිසුම් තියෙනවා. ඒ ගිවිසුම් වලින් රාජ්‍ය මට්ටමින් ලබා ගන්න පුළුවන් සහල් ප්‍රමාණයන් ලබාගෙන 100ට අඩුවෙන් සහල් මිල පවත්වාගෙන යන කටයුතු කරනවා. කඩිනමින් සහල් ගෙන්වා 100ට අඩුවෙන් දෙනවා බන්දුල ගුණවර්ධන කියයි අනුර බාලසූරියයි වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට ඒ කතාව. මේ තමයි ප්‍රධාන සිරස්තල. ප්‍රධාන සිරස්තල වලින් පස්සේ අද අනු සිරස්තල වලට යන්න සූදානම්. අනු සිරස්තල අතරේ කොවිඩ් අපි උච්චම අවස්ථාව පහු කළද නැත්නම් ඉස්සරහට දෙන්නේ. මේ පිළිබඳව අනාවරණයක් තියෙනවා. අපි සූදානම් පළවෙනි විරාමය ලබන්න. යලිත් අපි රට දකින ලොව දකින පත්තරමේන්තුව පිටු දකිමින් ඉන්නවා. පිටු දකින්නවා කියලා කියන්නේ එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවා කියන අදහස නෙවෙයි. පිටු වල තියෙන දේවල් දකිමින් ඉන්නවා. වසන්තයේ එනවා සත්තයි ආයේ ඉස්කෝලේ යන්න, ආයේ වැඩට යන්න, එක බත් එක බෙදාගෙන කන්න. ඊළඟට මූදු වෙරළේ ගල් බංකුවක වාඩි වෙලා කාගේ හරි අතකින් අල්ලගෙන ඉන්න. එහෙම වසන්තයේ ඊටාම ඉක්මනින් එයි. හැබැයි ඒ එන්නෙත් නව සාමාන්‍යකරණය යටතේ. ආයේ අපිට අර කලින් හිටපු මට්ටමට යන්න සෑහෙන කාලයක් ගත වෙයි. ලෝකයට එහෙම බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වුණාට වසංගතයේ දරුණුම අවධිය අවසන් කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කරන ප්‍රකාශයක් ට්විටර් පණිවිඩයක් ඔහු නිකුත් කරනවා. නයනතරංග ගමගේ වාර්තා කරනවා වසංගතයේ දරුණුම අවධිය අවසන් කියලා. එයින් කිසි විටක අදහස් වෙන්නේ නැහැ දැන් ඉතින් නිදහසේ එහා මෙහා යන්න පුළුවන්. දැන් ඉතින් බය වෙන්න ඕනේ නැහැ කියලා. අවසානයේදී පුවත වාර්තා කරනවා පෞද්ගලික මට්ටමින් ඔබ සැම එන්නත ලබා ගත්තොත් ඔබට සහ ඔබේ දරුවාට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩු වේවි. ඒ කියන්නේ වසංගතයේ දරුණුම අවධිය අවසන් වීමෙන් යනවා කියලා දත්ත සහ ප්‍රක්ෂේපණ හෙළි කරනවා. හැබැයි ඒ අවධිය අවසන් වුණාට ඕනම වෙලාවක නැවත වසංගතයක ගමන් මඟ සක්‍රිය වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එන්නත ලබා ගන්න එක සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අවිවෙන්න පිළිපදින එක ඉතාමත්ම වැදගත්. වසංගතයේ දරුණුතම අවධිය අවසන් විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට ඉල්ලීමක් කර සිටිනවා එන්නත ලබා ගන්න කියලා. වසංගතයේ දරුණුතම අවධිය අවසන් වෙමින් යන බව වෙන්නට පුළුවන්. තෙමසකට පසුව කොවිඩ් 50 සීමාව ඊයේ වාර්තා කරනවා. අද අරුණ පුවත්පත වාර්තා කරන පුවතක් මේ අපි උපුටා ගන්නේ. ඒ අනුව මාස 3කින් පස්සේ අඩුම ප්‍රමාණීය වාර්තා වෙනවා
අඩුම රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා. වරුණ පෙරමුණයි වාර්තා කර සිටින්නේ මාස 3ක කාලයකට පස්සේ කොවිඩ් මරණ 50 සීමාවටත් ඊට පස්සේ රෝගීන් සංඛ්‍යාව 16 සීමාවටත් අඩු අගයක් ගත්තා. දින 83කට පස්සේ තමයි දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 වෙනිදා 983ක් දක්වා වාර්තා වෙන්නේ. 983ක් බවට වාර්තා වෙන්නේ. 18 අඩු වගයකින් වාර්තා වෙන්නේ. ඒ වගේම දවස් 90කට පස්සේ ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 50 සීමාවට පැමිණ තිබෙනවා. ඒක සැනසිලිදායක කාරණයක්. හැබැයි ඒ සැනසිල්ල අපිට උදා වෙලා තියෙන්නේ අපේ විමසිල්ල නිසාමයි. අපි එන්නත ලබාගත්ත නිසා සහ අපි පුළුවන් තරම් ගෙදරට වෙලා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද්ද නිසා. කොරෝනා ප්‍රතිශක්තිකරණය තෙවැනි මාත්‍රාවක් අවශ්‍ය නම් ඒක ගෙන්වන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව අද ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශයක් වාර්තා කරනවා. මහනුවර KL සුරවීර කොරෝනා ප්‍රතිශක්තිකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය නම් ඒවා ගෙන්ව ගන්න කියන උපදෙස් ජනාධිපතිතුමා ලබා දීලා තිනවා. මෙරට සමස්ත ජනගහනයෙන් 53.2කට මාත්‍රා දෙකම ලබා දීලා ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබඳව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවක් මතුවෙමින් පවතින නිසා එය අවශ්‍ය නම් එහෙම ගෙන්න ගන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා කියලා ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරන්නේ. ඒ පෙරේද පැවතිච්ච විශේෂ අවස්ථාවක්. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරයේ යෙදෙනවා ඔක්තෝබර් මාසයේ 10 වෙනිදාට. ඒ අනුව ඒ නිමිති කරගෙන ධජ ආසිරි ගැන්වීම එහෙම නැත්නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම ධජ යුද හමුදා ධජයේ පෙරටුව ස්වේච්ඡා බල සේනාව සියලුම ආරක්ෂක සේනා මේ සියලු දේවල් මේ සියලු ධජ ආසිරි ගැන්වීම එහෙම නැත්නම් ඒවා ශ්‍රී දළදා මාලිගාවේදී ආශිර්වාද ගැන්වීම සිදු වුණා. එම අවස්ථාවේදී තමයි ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා එම අවස්ථාවට සහභාගී වෙමින් පස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් මේ කාරණාව සඳහන් කළා. කොරෝනා ප්‍රතිශක්තිකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන්වන්න කියලා උපදෙස් ලබා දෙනවා. වසර 72ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා යුද හමුදාව මෙරටට කරපු අමිල මෙහෙය රෑ දවල් මැද අව් වැසි සුළං මැද තර්ජන ගර්ජන මැද කරපු සේවාව අගයන්න දවසක් එනවා. ඔක්තෝබර් 10 වෙනිදා පිළිබඳව අපිට වෙනම කතා කරන්න පුළුවන්. කොහොමුණත් මානසික අරගලයක් ක්‍රියාත්මක වන හැම අවස්ථාවකදීම ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රිවිධ හමුදාව ඒ සටනේ මුලින්ම හිටියා. එය කෘතවේදීව සිහිපත් කරනවා. ඊළඟට අවධානය යොමු කරනවා කොවිඩ් සම්බන්ධ තව පුවත් කීපයක් තියෙනවා. ඇතැම් සමාජ මාධ්‍යවල පළවන අදහස් පිළිබඳව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහත්මයා කරන ප්‍රකාශය අද අනුරාධපුර මහේෂ් විජේසූරිය වාර්තා කරනවා මව්බිම පුවත්පතට. ෆයිසර් එන්නත අවුරුදු 12ට වැඩි දරුවන්ට දීම WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළා තිබෙනවා. ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ දුර්මත පැතිරුණා වුණාට ඒව ගැන කල්පනා කරන්න එපා. ඒවා බාර ගන්න එපා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම පිළිබඳව මේ වෙන විට සමාජ මාධ්‍ය ජාලවල විවිධ දුර්මත පැතිර යනවා. නමුත් එන්නත් පිළිබඳව අනුකමිටුව එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානය CDC ආයතනය ඔක්ස්ෆර්ඩ් මයෝමින් කියන ආයතන නිර්දේශ ලබා දීලා තිබෙනවා ෆයිසර් එන්නත දරුවන්ට ලබා දෙන්න කියලා. මේන් අදහස් වෙන්නේ අනිත් එන්නත් සුදුසු නෑ කියලා. පරීක්ෂණ කළ තහවුරු කරගෙන තියෙන දරුවන් සම්බන්ධයෙන් ෆයිසර් එන්නත. ඒ නිසා වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට දෙවන එන්නත ලබා දීම පිළිබඳව වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳව තාම තීරණයක් ගෙන නැහැ. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳව තාම තීරණයක් ගෙන නැහැ කියලා වාර්තා කරද්දී වතුකරේ ජනතාවගේ තත්ත්වය හොඳයි. එන්නත ලබා ගන්න තියෙන ඔවුන්ගේ උනන්දුව වතු ප්‍රජාවගෙන් 85ක් පළමු මාත්‍රාව අරගෙන 63ක් මාත්‍රා දෙකම විදගෙන නයනතරංග ගමගේ වාර්තා කරන්නේ වසංගත රෝගයක් පැතිරීමේ ඉඩකඩ වැඩි ජන ඝනත්වය අනුව එකට යාබදව එක කාමරයක එහෙම නැත්නම් කාමරයයි කුස්සියයි විතරක් තියෙන වතු ලැයිම් වල මේ රෝගය පැතිරීමේ අවදානම වැඩි. ඒ නිසා වතු ජනතාවගෙන් වතු ප්‍රජාවගෙන් 85ක් එන්නතේ මාත්‍රා දෙකෙන් එකක් හෝ විදගෙන 63ක් මාත්‍රා දෙකම විදගෙන ඒක හොඳ තත්ත්වයක්. මේ තමයි දැනුවත්භාවය. ලියන්න කියන්න පුළුවන්කම පමණක් නෙවෙයි ආකල්පමය වෙනස තමයි දැනුවත්භාවය කියලා අපි කියන්නේ. හොඳ ආකල්ප තියෙනවා නම් ඒක තමයි දැනුවත්භාවය බවට පත් වෙන්නේ. ඒ අනුව 85ක් වතුකරේ ජනතාව එන්නත් කරණේ ලබාගෙන. ඊළඟට දීප ව්‍යාප්තව ආරම්භ වෙනවා වයස අවුරුදු 12 19ත් අතර දරුවන්ට
ආසාත්මිකතා එහෙම නැත්නම් ආබාධ සහිත දරුවන්ට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත් කරන්නේ අද වරුණ පෙරමුණයි වාර්තා කරන්නේ අරුණ පුවත්පත සංජානනීය ආබාධ සහිත 12 19 අතර වයස්වල දරුවන්ට එන්නත් කරන්නේ ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන දිවෙන පුරාම ක්‍රියාත්මක වෙන වැඩසටහන පළවෙනිදා ඉඳන් ආරම්භ වෙනවා කියලා අරුණ පුවත්පත කියද්දී හැබැයි නිරෝගී දරුවන් එන්නත් දීමත් අරගෙන ඉන්න එපා. එන්නත දෙන්න කියලා නිරෝගී දරුවන් එක්කන් එන්න එපා කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මිය ඉල්ලීමක් කරනවා. ක්‍රිෂාන් පතිරත් ජයසූරියයි මේක වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. මේ වෙන විට එන්නත් කරන්නේ කටයුතු සිදුවන්නේ රෝගී සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නිසා අනිකුත් දරුවන්ට එන්නත් කරන්නට අවස්ථාවක් ලැබෙන තෙක් ඉවසන ලෙස එම දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා හේමන්ත හේරත් මහත්මිය ඉල්ලීමක් කරනවා. රෝගී සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට කොවිඩ් එන්නත් ලබා දීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය වැඩි නිසා මේ වන විට එවැනි දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කරලා තිබෙනවා. සාමාන්‍ය නිරෝගී දරුවන්ට මේ එන්නත ලබා දීමට ප්‍රථම මව්පියන් සැලකිලිමත් විය යුතුයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කර සිටිනේ. ඒ නිසා දරුවන්ට එන්නත ලබා දෙනවා කියලා දරුවෝ ඉස්පිරිතාල ගානේ එක්කන් එන්න එපා. මේ වෙලාවේ සංජානනීය ආබාධ සහිත දරුවන්ට තමයි එන්නත ලබා දෙන්නේ. ඒක පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මේ අතරේ මේ සංජානනීය ආබාධ සහිත දරුවන්ට එන්නත ලබා දීම සඳහා ගත පියවර බොහෝ එහෙම දරුවෝ ඉන්න දෙමව්පියන්ගේ හිතට ලොකු නිවනක් ගේන පුවතක් බවට පත් වෙලා එහෙම නැත්නම් තීරණයක් බවට පත් වෙලා මොකද ඒ දරුවෝ නිතරම ක්ලිනික් එකට එක්ක යන්න වෙනවා. ඊළඟට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමහරවට නිරෝගී දරුවෙක්ට වඩා පහළ මට්ටමක තියෙන නිසා කොයි වෙලාවෙ රෝගාබාධයක් වැළඳෙයිද විශේෂයෙන්ම කොවිඩ් වගේ වසංගතයක් වැළඳෙයිද කියලා ඒ දරුවන්ගේ දෙමව්පියෝ හිතේ ගින්දරෙන් හිටියේ ඒ ගින්දර නිවෙන්නට සහනයක් ලැබිලා තියෙනවා මේ සංජානනීය ආබාධ සහිත දරුවන්ට එන්නත ලබා දීමේ වැඩපිළිවෙල. එහෙම එන්නත ලබා දෙද්දී ආසාදිතයන් සිටින නිවසේ තොවිලයක් නටන්න හදලා කොහොම හරි PHI මහත්තුරු ගිහිල්ලා මේක වැළැක්වුවා කියලා අදාරණ පුවත්පත වාර්තා කරනවා. ජූඩ් සමන්ත පුත්තල මිදලා වාර්තා කරන්නේ මාදම්පේ මැදගම දියබුබුලාගාර ප්‍රදේශයේ නිවසක තමයි ඒ ගෙදර කාන්තාවක් දිගටම අසනීප වෙනවලු. ඒ නිසා ඇය සුවපත් කරන්න කියලා තොවිලක් පවත්වන්න ගිහිල්ලා තියෙනවා. තොවිල් පොළ පැවැත්වීමට සූදානම් කර තිබූ නිවසින් මීට කලින් කොවිඩ් ආසාදිතයන් 4 දෙනෙකුත් හමු වෙලා තියෙනවලු. ඉතින් ඒක නිසා තමයි PHI මහත්තුරු ගිහිල්ලා මේ වැඩේ නතර කළා තියෙන්නේ. අතරේ අද ජාතික පුවත්පත්වල තියෙන තවත් සිද්ධියක්. ඒ තමයි මේ කට්ටඩිකමක් කරන්න එහෙම නැත්නම් මේ මොකද්ද කියන්නේ මේ විදිය යකදුරුකමක් කරන්න දේව ආශිර්වාද ලබා ගන්න කියලා ගෙදරට ඇවිල්ලා ලක්ෂ 10ක විතර බඩු හොරකම් කරන් ගිහිල්ලා 21 හැවිරිදි කපුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කට්ටඩිකමක් කරන ගුරුකමක් කරන්න කියලා ඇවිල්ලා ලක්ෂ 10ක විතර බඩු පන්නන් ගිහිල්ලා මේවා පන්නන් ගියේ දලදා හාමුදුරන්ට පූජා කරන්න කියලා අලි බොරුකුත් කිව්වලු. කල්පනා කරන්න වෙනවා මිත්‍යාපස්ස යනවද එහෙම නැත්නම් විද්‍යාව අවබෝධ කරගන්නවද? ජනතාවට නොමිලේ දෙන සුවදරණී ඖෂධ මංජුසාව ඊයේ සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා වෙත පිරිනැමුවා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සිරරත්න මහත්මයා ඇතුළු පිරිස මේ අවස්ථාවට සහභාගී වුණා. ජනතාවට නොමිලේ දෙන සුවදරණී ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වන අවස්ථාව අද පුවත්පත වාර්තා කරද්දී ශ්‍රියානි විජේසිංහ සංවාදයක් කරනවා. රජයේ ආයුර්වේද සංගමේ සභාපති පී හේවාගමගේ මහත්මයා එක්ක අද අරුණ පුවත්පත වාර්තා කරනවා. PCR වලට කැමති අය දේශීය ඖෂධ නොමිලේ බෙදනවට කැමති නැහැ. දැන් අගමැතිතුමාට සුවදරණී ඖෂධ මංජුසාව ලබා දුන්නා. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා රුපියල් මිලියන 6000ක් වෙන් කරන්න කියලා මේ සුවදරණී ඖෂධ මංජුසාව ජනතාව අතර නොමිලේ බෙදා දෙන්න. හැබැයි ඇත්ත වශයෙන්ම කනගාටුවක් තියෙනවා මේක හරියට ක්‍රියාත්මක වේවිද නැද්ද කියන එක පිළිබඳව. මේ වන විට බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුළ යම් වෘත්තිකයන් පිරිසක් මේකට විරෝධය එල්ල කරනවා. සුළු පිරිසක් තමයි මේ කටයුත්තට අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔවුන් කියන්නේ දේශීය ඖෂධ ලබා දීමෙන් පළක් නැහැ. ඒ සඳහා වෙන් කරන මුදල් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂාවන් සඳහා යොදවන්න කියලා. එහෙම පරීක්ෂණ කරලා රෝගීන් හොයා යනවට වඩා මුළු සමාජයේම වසංගතයෙන් බැටකන මොහොතක කළ හැකි හොඳම දේ තමයි වෛරසය ආසාදන වුණු පුද්ගලයන් සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීමට ඉඩ නොවෙන මේ සියලුම දෙනාට ඖෂධවල ආරක්ෂාව ලබා දෙන එක ඒ අනුව ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන එක තමයි වඩාත්ම හොඳ. වෛද්‍ය පී හේවාගමගේ මහත්මයා කියන්නේ ඒ නිසා PCR වලට කැමති අය PCR මෙච්චරක් කරන්න ඕනේ අච්චරක් කරන්න ඕනේ කියලා ගණන් හදන අය මේ දේශීය ඖෂධ නොමිල බෙදනවට කැමති නැහැ. අපි කොවිඩ් රෝගීන් සඳහාම සකස් කළ රෝහල් 16ක්
ඒවා වෙනත් රෝගීන් සඳහා භාවිත කරන්නේත් නැහැ. රුපියල් මිලියන 40ක් පමණ දිනකට ඉතුරු වෙනවා අපේ වැඩපිළිවෙල හින්දා. පශ්චාත් කොවිඩ් සමය තුළ ඇතිවන සංකූලතා වන්ට ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කළ තිබෙනවා. අපි ඊයේත් වාර්තා කළා. ජාතික පුවත්පත්වල සඳහන් කරනවා මේ පශ්චාත් කොවිඩ් තත්ත්වය. කියන්නේ කොවිඩ් හැදිලා හොඳ වුණාට පස්සේ විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා. ඒවට උත්තර දෙන්න ආයුර්වේද ක්‍රමය සූදානම්. ඒ අනුව පශ්චාත් කොවිඩ් සමය තුළ ඇතිවන සංකූලතාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒක ගැන හොයලා බලලා විමසන්න. එක පැත්තකින් ගත්තම කොවිඩ් වසංගතය ඊළඟට ගුලාබ සුලිකුණාටුව ඉන්දියාව දිහාවට ගමන් කළා. තැන තැන මහවැසි කළ හැටි අනතුරු අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සාලිය කුමාර ගුණසේකර, ශානක ප්‍රසාද් නාවලපිටියේ, කෑගල්ලේ සාලිය ගමසිංහාරච්චි, හැටන් මනුර සුදත් සෙල්ලහේව, වටවල සිතාර ඉරාජ්, පින්නවල ගයන් රාජපක්ෂ, මීගමුවේ රේමන් අපෝන්සු, හැටන් චන්දන ජයවීර මේ කියන වාර්තාකරුවන් සියලු දෙනාගේ වාර්තා තමයි තැන තැන මහවැසි කළ හැටි අනතුරු කියලා වාර්තා කරන්නේ. අපි මේ පුටු උඩ ඉඳන් කියව වුණාට මේ පුවත් ලබාගෙන මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමහරට තමන්ගේ මෝටර් බයිසිකලෙන් පාරට ගස් වැටිලා ඇති, බයිසිකලේ උස්සගෙන යනවා ඇති, පයින් යනවා ඇති, වැස්සේ තෙමිලා යනවා ඇති. එහෙම ගත්ත වාර්තා නිසා තමයි ඒ සියලුම දෙනාගේ නම් අපි විශේෂයෙන්ම සඳහන් කළේ. මෙහෙම වෙලාවක තමයි අඩුතරමින් ඒ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ නම කියලා රටට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අධික වැසි සහ සුළං තත්ත්වයත් සමග එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. නිවාසවලට හානි වීමේ සිද්ධීන් කීපයක් වාර්තා වෙනවා. අද අරුණ පුවත්පතයි වාර්තා කර සිටින මේ පුවත මීගමුවෙන් මුහුදුගේ දීවර යාත්‍රා 7ක් පෙරලිලා දීවරයන් 2 දෙනෙක් අතුරුදන්ලු. දෙවෙනි බොහෝ ප්‍රදේශවලට අදත් වැසි ඇදහැරෙන බව කාලගුණිත දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඊළඟට වයඹ පළාත්වල, දකුණු පළාත සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවනවා සහ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. ඊළඟට සුළං තත්ත්වයක් යම් මට්ටමකින් පවතින්න පුළුවන්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර. අපි අරුණ පුවත්පතින්ම තමයි වාර්තා කර සිටින්නේ මේ පුවත. නාවලපිටියේ අයෙක්මරුට, මීගමුව, කෑගල්ල, මාඋස්සකැලේ, කාසල්රි, හැටන් මේ ප්‍රදේශවලට මේ වැස්ස දැරිව බලපෑවා. කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ දකුණු බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය අද දවසේදී පැයට කිලෝමීටර් 40 50 අතර ප්‍රමාණයට යන්න පුළුවන් කියලා කාලගුණිත දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කොහොමුණත් මේ අවු වැසි සුළං කියන ඒවා අලුත් දේවල් නෙවෙයි. නිරිත දිග මෝසම අවසාන වෙමින් ඊළඟට ඊසාන දිග මෝසම පටන් ගන්න කාලේ. එතකොට හැම අවුරුද්දෙම සාමාන්‍යයෙන් ගත්තාම මැයි සිට සැප්තැම්බර් විතර වෙනකන්, සැප්තැම්බර් මාසෙ ඉවර වෙනකන් නිරිත දිග මෝසම ක්‍රියාත්මක වෙනවා, සක්‍රිය වෙනවා. ඒ නිසා අවු වැසි සුළං බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒකට සූදානම් වෙන්න වෙනවා. ඒ වගේම තමයි අවු වැසි සුළං මැද ගමනක් යනවා වගේ තමයි ජාත්‍යන්තර බලපෑම් වලින් මිදිලා ජාත්‍යන්තර උපද්‍රව වලින් බේරලා ගමනක් යන එක. GSP සහනය තවදුරටත් දෙනවද නැද්ද කියලා හොයලා බලන්න යුරෝපා සංගමේ නියෝජිත පිරිසක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ශ්‍රී ලංකාව ගැන ධනාත්මකව සලකා බලනවා කියලා ඔවුන් අධිකරණ අමාත්‍යතුමාට ප්‍රකාශ කර තිබෙනවා. ඉෂාර රත්නකාරය වාර්තා කර සිටින්නේ ලංකාවේ වර්තමාන තත්ත්වය කෙරෙහි සෑහීමකට පත්වන බවත්, ඒ අනුව ඉදිරියට ලබා දිය හැකි සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලන බවත් යුරෝපා සංගම නියෝජිතයන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රිහට ඊයේ ප්‍රකාශ කළා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. අවු වැසි සුළං වගේම තමයි මේකටත් වාර්තා කරනවා අද අරුණ පුවත්පත. කොහොමුණත් මේ යුරෝපා සංගම නියෝජිතයන් පිරිස ආණ්ඩුවේ නියෝජිතයන් වගේම ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව, විපක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන, ඒ කියන්නේ සිවිල් සංවිධාන වලට ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලට, එහෙම නැත්නම් විදේශ රටවල් වල ඩොලර් වලින් යැපෙන සංවිධාන වලට ලැජ්ජාව වහගන්න කියන නමනේ සිවිල් සංවිධාන කියලා. සිවිල් සංවිධානත් මුලක හැයි කියලා කාරණා සඳහන් කරනවා. ඒ අතරේ අද දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ඖෂධ නියාමන අධිකාරියේ දත්තමැකී යාමේ සිද්ධිය මధుර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කර සිටියා. තමන් පැමිණිල්ලක් දැම්ම 2015-19 කාලේ ඖෂධ මාෆියාව ගැන. ඒ පැමිණිල්ල දැම්මයින් පස්සේ මෙන්න දත්ත පද්ධතිය අක්‍රිය වෙනවා, එහෙම නැත්නම් දත්ත පද්ධතිය මැකිලා යනවා කියලා. එහෙම අත්තරදීමකින් දත්ත පද්ධතිය මැකෙන්න පුළුවන්ද? බෑකප්ස් තියාගන්නේ නැද්ද? මේ වගේ ලොකු සිස්ටම් එකක ලොකු පද්ධතියක එහෙම ප්‍රශ්න මතුවෙනවා. NMRA දත්ත මැකීම එපික් ලංකා දත්ත ක්‍රියාකරු අත්අඩංගුවට පත් වී ඇති බව හේමන්ත රන්තුරු වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පත ඒ පුවත වාර්තා කරනවා. ඒ වගේම ඊට පස්සේ දිවයින පුවත්පතේ තවදුරටත් වාර්තා කරන පුවතක් තියෙනවා. ඒ තමයි අලුත් වැඩියා කරන මුවාවෙන් ඇවිත් ATM යන්ත්‍රයකට වැඩේ දීලා
වාර්තා වෙන්නේ පොළොන්නරුවෙන් සේප්පුව කපා කෝටියක් කොල්ල කාලා. හේමන්ත රන්දුණු කරුණාරත්න ගමගේ සහ අතුල සූර්ය බණ්ඩාරය වාර්තා කරන්නේ අලුත් වඩියා කරන මුවාවෙන් ඇවිත් ATM යන්ත්‍රයට වැඩේ දීලා. මින්නේරි යුද හමුදා සංකීර්ණයේ අසලම පිහිටි රාජ්‍ය බැංකුවකට අයිති ATM යන්ත්‍රය අලුත් වඩියා කරන මුවාවෙන් ඇවිල්ලා සංවිධානාත්මක කණ්ඩායමක් ඒ ATM යන්ත්‍රය කපලා මහා දවල් සේප්පුව කඩලා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් සොරාගෙන ගිහිල්ලා තියෙනවා. මෙහෙම දෙයක් ඒ කියන්නේ උදේ 10ත් 12ත් අතර තමයි 26 වෙනිදා සිද්ධ වුණා කියලා සැක කරන්නේ. කොහොම වුණත් මේක දැනගෙන තියෙන්නේ අන්තිමට ගණදෙනුකාරයෝ ගිහිල්ලා සල්ලි ගන්න බලද්දි ගණදෙනු කරන්න බලද්දි මැෂින් එක වැඩේ නැති නිසා තමයි හොයාගෙන තියෙන්නේ. මහා දවල් යුද හමුදා කඳුරක් අසල කියලාත් වාර්තා කරනවා. ඒ අද වාර්තා කරන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ සල්ලි කොහොම හරි හොයන්න එපා. සල්ලි කොහොම හරි හොයාගන්න කියලා එහෙම වැඩ කරනවා. ඊට පස්සේ ඩොලර් කොහොම හරි හොයාගන්න ඕනේ. ඒ සඳහා රෝඩ් මැප් එකක් එහෙම නැත්නම් මාර්ග සිතියමක් ක්‍රියාත්මක කරනවා. මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කරනවා කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. රෝඩ් මැප් එකෙන් පසුව ආනයන සීමා ලිහිල් වෙයි කියලා මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. දිවෙන පුවත්පතේ ඇතුල් පිටුවක මේ පිළිබඳව තවදුරටත් වාර්තා කරනවා. ඒ අනුව ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරන්නේ ඔක්තෝබර් 1 වෙනිදා මහා බැංකුවේ පෙරදැක්ම රෝඩ් මැප් එක ඉදිරිපත් කිරීමෙන් පස්සේ ආනයන පාලනයේ ලිහිල් වීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව මහා බැංකුව අධිපතිවරයා සඳහන් කරන්නේ අපිට ඩොලර් තියෙන්න ඕනේ. ඩොලර් ගෙන්ව ගන්න කටයුතු කරනවා වගේම ඩොලර් තියෙන තැන් වලින් ඒවා එළියට ගන්න ඕනේ. ඒ වගේම සමහර අය වැඩිපුර ආනයනය කරනවා. එසේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආනයනය කිරීම අපි තරමක් පාලනය කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ඩොලර් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙන්නේ. අපි සාකච්ඡා කළා ආනයනකරුවන් සමග මේ සියලු දෙනාට කියන්න ඕනේ ඒ අය කොතනද ඉන්න ඕනේ කියලා. ඒ අනුව ඉදිරියේදී ආනයන සීමාවන් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා ඉඳලා රෝඩ් මැප් එකක් ඉදිරි මාර්ග සැලැස්මක් ඉදිරි වැඩපිළිවෙල ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රකාශනපත් කිරීමට නියමිතයි. එයින් පස්සේ ආනයන සීමා යම් මට්ටමකින් ලිහිල් වෙයි කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අතරේ ඊයේ කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහත්මයා සහ මහා බැංකුව අධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳව කර්මාන්තකරුවන්ට මුහුණ දීමට තිබෙන ගැටලු පිළිබඳව ඇමති විමල් මහා බැංකුව අධිපති සමග සාකච්ඡාවක් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පතට ඊළඟට අවධානය යොමු කරනවා. මොකද වාහන එකලස් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියක්. ඒ තමයි ලංකාවේ වාහන නිෂ්පාදනය එකලස් කරන්න නිෂ්පාදනය කරන කියන වචනයට වඩා අද අරුණ පුවත්පත මේ පුවත වාර්තා කරනවා. වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් වාහන එකලස් කිරීමට හරස් වූ ආනයන අපනයන පාලක ගැන ඇමති බැසිල්ට තොරතුරු කියලා උදේජී වේකනායක සහ F අස්ලම් වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත වාර්තා කරන මේ පුවත වාර්තා කරනවා. අතරේ මේ හොයලා බලන්නේ අද අරුණ පුවත්පත මේ පුවත කොහොමද වාර්තා කරන්න කියලා ප්‍රධාන සිරස්තල අතරත් වාර්තා වුණා මේ කාරණාව. අරුණ පුවත්පතේ හරි පත්තරේ හොයාගත්තා. උදේජී වේකනායක සහ ෆස්ලම් වාර්තා කරන විදියට දේශීය වශයෙන් රථවාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම සඳහා ප්‍රති ඉංජිනේරුමය නිර්මාණ කටයුතු වෙනුවෙන් ප්‍රතිරූපක වාහන ගෙන්වීමට ආනයන අපනයන පාලකවරයා අවසර ලබා නොදීම සම්බන්ධයෙන් දිලුම් අමුණුගම ඇමතුමා කනස්සල්ල පළ කරනවා. සහ මේ පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාට දන්වනවා කියලාත් සඳහන් කරනවා. ප්‍රතිරූපක වාහන කියලා කියන්නේ මොඩල් වෙහිකල්ස්. හේතුව තමයි ලංකාවේ වාහන එකලස් කරද්දී මේ මොඩල් එක දිහා බලාගෙන හදන. මෙතන මේ මොඩල් එක විදිය වාහන ඒ ආකෘතියේ අන්දම එහෙම නැත්නම් ප්‍රතිරූපක විදිය වාහන හදන එක තමයි ඉලක්කය අරමුණ. ඒ අනුව මෙරට තුළ වාහන එකලස් කිරීම සඳහා කියන වාහන ගෙන්වන්නේ නැතුව එකලස් කිරීමේ කටයුතු ආරම්භ කරන්න සමාගම් 4ක් අවසර ඉල්ලලා තියෙනවා. එක වාහනය බැගින් ගෙන්වන්න තමයි ප්‍රතිරූපක වාහන එක වාහනය බැගින් ගෙන්වන්න තමයි අවසර ඉල්ලලා තියෙන්නේ. ඒ අතර තියෙනවා මයික්‍රෝ සමාගම තියෙනවා. ඊට පස්සේ මිසුකි මෝටර් රථ සමාගම, යුනයිටඩ් මෝටර් රථ සමාගම ඇතුළු සමාගම් 4ක් මේ විදිහට තමන්ට එක මොඩල් වාහනයක් ගෙන්වන්න කියලා අවසර ඉල්ලලා තියෙද්දිත් ආනයන අපනයන පාලකවරයා මේකට අවසර ලබා නොදෙන්නේ ඇයි කියන ප්‍රශ්නය නගනවා. හැබැයි ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ පිළිබඳව එවැනි ඉල්ලීමක් පිළිබඳව තමන් දන්නේ නැහැ කියලා. වාහන එකලස් කිරීමට හරස් වූ ආනයන අපනයන පාලක කියලා වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත ඒ පුවත. චීනයේ
ගෙන්නන්න නියමිත පොහොර නුසුදුසු බව යළිත් තහවුරු වෙයි කියලයි අද ඊළඟට උදේජීව ඒකනායක සහ සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. පීවගාවට එදීමට චීනයෙන් ආනයනය කිරීමට නියමිත හයිඩ්‍රජන් අඩංගු කාබනික පොහොර සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධාන සේවය මගින් ඊයේ දෙවන වරටත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. චීන පොහොර නුසුදුසු බව යළිත් තහවුරු වෙයි කියලයි වාර්තා කර සිටින්නේ. චීනයේ ආනයනය කිරීමට නියමිත නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර සාම්පල දෙවන වරටත් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ චීන සමාගම විසින් ජාතික ශාක නිරෝධාන සේවයට ලබා දුන්නා. ඒ අනුව තමයි පරීක්ෂණවල ප්‍රතිඵල එළියට එන්නේ. ඒ සාම්පල පිළිබඳ වාර්තාව Zoom තාක්ෂණ ඔස්සේ පැවති සාකච්ඡාවකදී ජාතික ශාක නිරෝධාන සේවයේ අධ්‍යක්ෂ ආචාර්ය එම් වික්‍රමරාජ් විසින් ඊයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අනාවරණ කළා. අදාළ පොහොර සාම්පලවල පරීක්ෂණවලින් පස්සේ අනාවරණ වී තිබෙන්නේ ඒවා ජීවාණුහරණය කරලා නැහැ. ඒ වගේම ක්ෂුද්‍ර ජීවීන් සිටින බව හෙළි වී තිබෙනවා. දැන් මීට කලින් විවිධ අය චෝදනා කළා බැක්ටීරියා අඩංගු එහෙම නැත්නම් මේ කසල ලංකාවට ගේන්න යනවා කියලා. කෘෂිකර්ම ඇමතුමා කිව්වා නෑ පරීක්ෂා කරලා සුදුසු නැත්නම් ගේන්නේ නෑ කියලා. දැන් දෙවන වතාවටත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කරපු පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙන බව අරුණ පුවත්පත කියන්නේ. ඒවා එම සාම්පල ඉදිරිපත් කරපු පොහොරවල බැක්ටීරියා වර්ග තියෙන්න පුළුවන්. ඒවා ජීවාණුහරණය කරලා නැහැ කියලා. චීන පොහොර නුසුදුසු බව යළිත් තහවුරු වෙයි. ගෙන්නනවා නම් මේ වෙලාවේ නිෂ්පාදනය කිරීමේ ගැටලු තියෙනවා නම් ගෙන්නනවා නම් ලංකාවේ පරිසරයට තවත් ලෙඩ ගේන ඒවා ගේන්න එපා කියන එක තමයි පොදු අපේ හැමෝගෙම ඉල්ලීම. සාමාන්‍ය පෙළ ලියපු 207 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවල තියෙනවා. ඒ විවිධ අක්‍රමිකතාවල යෙදුන කියන සැකය මත නිලන්ත මදුරාවල වාර්තා කරන්නේ සාමාන්‍ය පෙළ ලියපු 207 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි කියලා නිලන්ත මදුරාවල වාර්තා කරද්දී ඊළඟට තවදුරටත් අද අරුණ පුවත්පත වාර්තා කරන කාරණාවක් තියෙනවා. මෙන්න ඊළඟ රැල්ල ගුරු ගැටලු විසඳන්න ඒකාබද්ධ සටනක් නිලන්ත මදුරාවල වාර්තා කර සිටින්නේ. ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුම් දීලා තියෙනවා ඊළඟ අයවැයේ ඉඳලා පියවර කිහිපයකින් ගැටලුව විසඳනවා කියලා. හැබැයි දැන් ඒකෙන් මස් රාත්වලම ඉල්ලන සමහර උදවිය තෘප්තිමත් වෙලා නැහැ. ගුරුවරුන්ගේ ගැටලුව විසඳුණාට වෘත්තීය සංගම්වල ගැටලුව විසඳලා නැහැ. ඒ නිසා ඊයේ තීරණයක් අරගෙන තියෙනවා ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදුකම්කරු සම්මේලනය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ජන අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ඇතුළු ඔක්කොම එකතු වෙලා බලන්න පුළුවන් නම් බෙල්ල හිරි කරන්න පුළුවන්ද කියලා. මේක පිළිබඳ සාකච්ඡාවට වසන්ත සමරසිංහ, ඊට පස්සේ දුමින්ද නාගමුව, රංජන් සේනානායක ආදීන් පිරිස සහභාගී වුණා කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ අනුව මොකාටද එන්නේ කියන එක පැහැදිලි. ඊයේ අපි පුටා දක්වා නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච කුමන් ගුණරත්නම් මහත්මිය සඳහන් කරනවා ලංකාවේ ක්‍රියාත්මක වන වර්ජන රැල්ල පිළිබඳව. ඇය නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච ලාංකික සම්භාවයක් තියෙන මන්ත්‍රීවරියක්. ඇය කියනවා ආයෝජන අවස්ථා තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ආයෝජකයන් ඕනේ රටට. ආයෝජකය ආවොත් තමයි රටේ රස්සාවල් ඇති වෙන්නේ සහ ආණ්ඩුවේ බදු ආදායම වැඩි වෙන්නේ. ඒ නැතුව උද්ඝෝෂණ කළා කියලා කවදාවත් පඩි වැඩි කරගන්නවත් එහෙම නැත්නම් රස්සාවල් වැඩි කරගන්නවත් ආර්ථික ගැටලු විසඳගන්නවත් බෑ. රටින් පිට ඉන්න එහෙම උදවියට ඒක පේනවා. ඒ අතර රියදුරු බලපත් මුද්‍රණය විදෙස් සමාගමකට දෙන්නේ නැහැ කියලා මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකොන් මහත්මයා මේ ප්‍රකාශ කර සිටින්නේ. ඊයේ වාර්තා කර සිටිය ජාතික පුවත්පත්වල යුද හමුදාවට මේක මුද්‍රණය කරගන්න අමාරු නිසා නැවත වතාවක් විදේශ සමාගමකට දෙන්න යනවා කියලා නෑ ඒක බොරු කියලා ප්‍රතික්ෂේප කරනවා ඒ වාර්තාව. ඒ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකොන් මහත්මයා කියන්නේ රියදුරු බලපත්‍ර මුද්‍රණය විදේශ සමාගමකට දෙන්නේ නැහැ කියලා. කොටස් වෙළඳපොලේ වාර්තාගත ඉහළ යාමක් ඊයේ පෙන්눔 කළා කියලා මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. කොළඹ කොටස් වෙළඳපොළ නව වාර්තාවක් තබමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9339.28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා වාර්තා කරනවා අද දිනමින පුවත්පත. එවැගේම යුග දනවි කොටස් දීමට පෙර කැබිනට් අනුමැතිය ගන්නවා කියලා විදුලි අමාත්‍යාංශය කරන ප්‍රකාශය ශිරාන් රණසිංහ වාර්තා කරනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ පිළිබඳ අනුමැතිය ලබා ගන්නවා යුග දනවි කොටස් දීමට පෙර
එය ප්‍රකාශය පුරා දක්වන්නේ අද දිනමින පුවත්පතෙන්. ඊළඟට ඉන්ධන හිඟයක් නැහැ. අනියත බියක් ඇති කරගන්න එපා කියලා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා සඳහන් කරනවා. ඉන්ධන හිඟයක් පිළිබඳව කිසිදු බියක් හෝ සැකයක් අනියත බියක් ජනතාව ඇති කරගන්න අවශ්‍ය නැහැ කියලා ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියා අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා. ලංකාවේ ඉන්ධන හිඟයක් නැති වුණාට එංගලන්තයේ ඉන්ධන හිඟයක් ඇති වෙලා තියෙනවා. නත්තලට මේ පාර අගහිඟකම් මැද්දේ තමයි නත්තල ගත කරන්න වෙන්නේ බ්‍රිතාන්‍ය වැසියන්ට කියලා වාර්තා කරද්දී ලන්ඩන් නුවර ඉන්ධන පිරවුම් හලක ඇති වූ තදබදය අතරතුර එක්තරා රියදුරකු පොලිම පැනලා තෙල් ලබා ගන්න ගත් උත්සාහය නිසා ගැටුම් ඇති වෙච්ච ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. අද දිනමින පුවත්පතත් ඡායාරූපයක වාර්තා කරනවා මේ විදියට ආරවුල්. ඒ කියන්නේ බොහෝ ඉන්ධන පිරවුම්හල් වල මේ විදිය ආරවුල් ඇති වෙලා තියෙනවා. ගහ මරා ගැනීම ගුටි කෙල ගැනීම වෙන ඇඳ ගැසා ගැනීම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය සේවා කරන උදවිය සෞඛ්‍ය සේවකයන්ට මේ වගේ අත්‍යවශ්‍ය සේවා කරන උදවියටත් සමහරවිට තමන්ගේ වාහනයට අවශ්‍ය කරන ඩීසල් පෙට්‍රල් ටික ගහගන්න බැරුව වාහනේ පාරේ තියලා පයින් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ එංගලන්තයේ තත්ත්වය. රමේෂ් පත්‍රන මෙතුමා කියන්නේ ලංකාවේ ඉන්ධන හිඟයක් නැහැ, අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම එංගලන්තයේ මේ ඉන්ධන හිඟය දරුණු තත්ත්වයට පත්වෙමින් යන බව තවදුරටත් විදේශ පුවත්වල වාර්තා කරනවා. පෙරේද ඉඳලා හමුදා රියදුරන් යොදාගෙන ට්‍රක් රථ සහ කන්ටේනර් දුවන්න එහෙම නැත්නම් ඉන්ධන බෙදා හැරීමේ ජාලය ක්‍රියාත්මක කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කළා. දවස් 5ක පුහුණුවක් ඒ හමුදා රියදුරන්ට ලබා දෙලා ඊට පස්සේ ට්‍රක් රථ කන්ටේනර් වලට ඉන්ධන බෙදා හැරීම වලට මේ අය යොදවා ගැනීම තමයි ඉලක්කය. ඒ අතරේ ලෝක වෙළඳ පොලේම ආහාර මිල ඉහළ යාමක් තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. Essential commodities world market prices shoot up. ඉහළ ගිහිල්ලා තියෙනවා දැඩි වශයෙන් විශේෂයෙන්ම නාවික ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරිප්පු වගේ දේවල් සීනි වගේ දේවල් වල මිල ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. නැව් ගාස්තු ඉහළ යාම ඉතාමත්ම දැඩිව බලපානවා. ඒ නිසා මේ ලංකාවේ බඩු මිල වැඩි වෙන එක පිළිබඳව දේශපාලනික කෝණයකින් බලනවට වඩා පුළුල්ව ලෝකේ රටේ තත්ත්වය මේ කොවිඩ් කොහොමද බලපාලා තියෙන්නේ ලෝකයට ඒක නැවත වතාවක් මේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන පොතෙනුත් අනාවරණය වෙනවා. world market prices shoot up කියලා. යන උදාහරණයකට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ශ්‍රී ලංකාවට කන්ටේනර් එකක් ගෙන්නන්න මෙතෙක් කියපු ඩොලර් 1200ක මිල දැන් ඩොලර් 3000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඊළඟට සීනි වල මිල ඩොලර් 530 ඉඳලා 530 දක්වා ඩොලර් 530 දක්වා වැඩි වෙලා තියෙනවා. කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඉඳලා ගෙන්නන්න තිබිච්ච. ඒ වගේම පරිප්පු වල මිල වැඩි වෙලා තියෙනවා. මේක ලෝක තත්ත්වයක්. ලෝකයේ බොහෝ රටවල් වලට මේ තත්ත්වය බලපානවා. ඒ කියන්නේ ආර්ථිකය වර්ධන වේගය පහළ බැහැලා තියෙනවා. ඒ පහළ බැහැලා තියෙන විතරක් නෙවෙයි නැව් ගාස්තු වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් තමයි හොඳම උදාහරණයක් පෙන්වුවේ ඕස්ට්‍රේලියාව ඉඳලා ලංකාවට කන්ටේනර් එකක් ගෙන්නන්න මීට කලින් ඩොලර් 1200යි දැන් ඒක ඩොලර් 3000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නැතුව මේක මේ මොහොතකදී බලයේ පවතින ආණ්ඩුවක ගැටලුවකට වඩා ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. ඒක කළමනාකරණය කරන යාන්ත්‍රණයක් හදන එක. එතකොට ඒ යාන්ත්‍රණය මොකද්ද? ආයි ආපස්සට ගන්න විදිය වැඩ නෙවෙයි. හරියට තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. හැබැයි ලෝකේ ආහාර හිඟයක් අර්බුදයක් මේ විදිහට ඇති වෙමින් යනවා කියන කාරණාව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරන කරුණක්. ඒ අතරේ අද සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අස්කිරි මල්වතු මහනාහිමිවරුන් මුණ ගැහිලා රටේ පවතින තත්ත්වය පිළිබඳව කිව්වා. හැබැයි ඉතින්දී මල්වතු මහනාහිමියන් කියන්නේ රටේ විදේශ විනිමය හිඟවීම රට මුහුණ දෙයි සිටින බරපතලම ගැටලුව. මේ ගැටලුව වලට මුල කොහේද කියලා හොයාගන්න ඕනේ. හරියට දන්න කෙනා දුකට හේතුව මොකක්ද කියන එක දැනගන්නවා වගේම ප්‍රශ්නයට හේතුව මොකක්ද කියලා දැනගන්නවා. ගලක් විසුණාට පස්සේ ඒ විසෙච්ච ගලට හපාකනේ ගල හපාකන එක නෙවෙයි ගල් කැටේ හපාකන එක නෙවෙයි වැඩේ විසුණේ කොතනින්ද කියලා බලාගන්න එක සංඝ සභාව සමග සාකච්ඡා කර යුගධන ගිවිසුම ගැන ප්‍රකාශ කරනවා කියලා අස්කිරි මහනාහිමියන් මෙහිදී ප්‍රකාශ කළා. අද මව්බිම් පුවත්පතේ වාර්තා කරන්නේ ඒ පුවත.
ඊළඟට මේ අර්බුද මැද්දේ වුණත් 2022 අවුරුද්දේදී අපි විශාල සංවර්ධන ක්‍රියාන්විතයක් ආරම්භනවා කියලා නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. මැතිවරණ බල ප්‍රදේශයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලක්ෂ 1000ක් මෙවර අයවැයෙන් වෙන් කරනවා. එක මැතිවරණ බල ප්‍රදේශයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලක්ෂ 1000ක් වෙන් කරනවා. ජනතාවට දුන් සියල්ල පොරොන්දු වගේ විදීපු සියල්ල කියන්නේ ජනතාවට දීපු සියලුම පොරොන්දු ඉටු කරලා ඊළඟ මැතිවරණයට අපි යනවා. ඊළඟ මැතිවරණයට අපි යන්නේ ජනතාවට දුන් සියලු පොරොන්දු ඉටු කරලා කියලා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරද්දී අද අරුණ පුවත්පත වාර්තා කර සිටියා දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිතුමා මහ ඇමති සිහිනයක ඉන්නවා කියලා අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ. ඇමති දයාසිරි මහ ඇමති හීනය දකි නිලන්ත මදුරාවල සහ උදේ වාර්තා කරන උදේජීව ඒකනායක වාර්තා කරන්නේ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු සන්ධානයක් හැදෙනවා නම් පහුගිය දවසක බුලත් කොලේ ආයි අලු ගසලා පටන් ගන්නත් කතා වුණානේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේ පොදු සන්ධානයක් හැදෙනවා නම් ඒකෙන් වයඹ පළාත් සභා මැතිවරණයට මහ ඇමති විදිහට ඉදිරිපත් වෙන තමන්ට ඉල්ලීමක් එනවා නම් ඔව් තමන් ඒකට ලෑස්ති කියලා කරන ප්‍රකාශය තමයි අද අරුණ පුවත්පත ඇමති දයාසිරි මහ ඇමති හීන දකි කියලා කියන්නේ. ඒ අතරේ අර්බුද වලින් ගොඩ ගන්න ඊළඟ අයවැය සැලසුම් සහගත අයවැයක් බවට පත් වෙනවා. ඇමති එස්.එම්. චන්ද්‍රසේන කියයි නිමල කොඩිතුවක් වාර්තා කර සිටින්නේ ජනාධිපති මේ රටට ගේන අතිරේක භෝග වර්ග 16ක් නවත්තලා තියෙනවා. ඒවට සහතික මිලක් දීලා තියෙනවා. එම නිසා ඒ වගා සඳහාත් ඒ ප්‍රදේශවලට ගැළපෙන ආකාරයේ ඉඩම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකයන්ට පළතුරු වගාව සඳහා ඉඩම් දෙන්න මේ ඉඩම් අමාත්‍යාංශයට අපි බලාපොරොත්තු වෙනවා. ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා මේ බව කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් මහත්මයාත් කිව්වා බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් අමාත්‍යාංශයේ බාර අරගෙන 2022 අයවැය සැලසුම් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි කාලාන්තරයක් තිස්සේ කියන්නේ ජාතික ආර්ථිකයක් ඕනේ කියලා මේ රටට. දේශීය ආර්ථිකයක්, ගම මත පදනම් වෙච්ච ආර්ථිකයක්, දැවැන්ත ව්‍යවසායක රාජ්‍යයක් ගොඩ ගන්න ඕනේ කියලා. කිරි නිෂ්පාදන, පළතුරු නිෂ්පාදන අනිකුත් සියලු කර්මාන්ත සඳහා මෙවර අයවැයෙන් දොරවල් විවෘත කරනවා. ඒ වගේම ග්‍රාමීය කමිටුවේදී තීරණය වුණා සියලු දේවල් සාකච්ඡා කරමින් තමයි ඒ තීන්දුව අරගෙන තියෙන්නේ. ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයාත් පෙරේදා ආරම්භ කළා කුළුබඩු ගම්මාන ආරම්භ කරන්න. ඒ නිසා ගම්මාන වශයෙන් ගමින් ගම දියුණු වීම, ගමින් ගම ශක්තිමත් වීම හැරෙන්න, ජාතික ආර්ථිකයක් ගොඩනගා ගන්නවා හැරෙන්න මේ කොරෝනා අවස්ථාවේදී වෙන විකල්පයක් ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම නැහැ කියලා ලෝකීය ආර්ථික විද්‍යාඥයන් කතා බහට ලක් කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න ආණ්ඩුව බලයට ආව වුණාට ආණ්ඩුවට බඩු මිලවත් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා කියලා නිමල කොඩිතුවක් වූ 37 නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ කරපු චෝදනාව අද ලංකාදීපිට වාර්තා කරනවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පස්සා බලයගත් ආණ්ඩුවට රටේ භාණ්ඩ මිලවත් පාලනය කර ගැනීමට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහත්මයා ඊයේ කිව්වා. රටේ භාණ්ඩ මිල තීරණය කරන්නේ වෙළඳ මාෆියාව. ජනතාවට සහන දීමට නොහැකි නම් අඩුතරමින් පාලන මිලට හෝ භාණ්ඩ ලබා දීමට කටයුතු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ සියලු ප්‍රශ්න වලට එක විසඳුමක් තියෙනවා. ඒ තමයි රටේ ආදායම් වැඩි කරගන්න එක. ඉදිරි මාස 3ේදී සංචාරකයන් 20-30,000ක් ලංකාවට ගෙන්ව ගන්න එක තමයි අපේ ඉලක්කය කියලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කරන ප්‍රකාශය තිලිනිද සිල්වා වාර්තා කරනවා. කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු සංචාර කර්මාන්තය යලි නගා සිටුවීමට ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. පසුගිය දෙසැම්බර් 26 වෙනිදා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපි සංචාරකයන් ගෙන්වීම මෙරටට ආරම්භ කළා. නියාමන ව්‍යාපෘතිය ආරම්භ කළා. පසුගිය ජනවාරි 21 වෙනිදා වෙනකොට සංචාරකයන්ට නිල වශයෙන් විවෘත කළා. ලක්ෂ 30ක පමණ පිරිසක් යැපෙනවා මේ සංචාරක ව්‍යාපාරය මගින්. අපේ ඉලක්කය ඉදිරි මාස 3ේදී 20,000ක් 30,000ක් අතර සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න. ලබන අවුරුද්දේදී අවම වශයෙන් සංචාරකයන් ලක්ෂ 5මාරක් ලංකාවට එයි කියන විශ්වාසය තියෙනවා කියලයි අරුණ පුවත්පත අද ලංකාදීපේ වාර්තා කරන්නේ. ඉදිරි මාස 3ේදී සංචාරකයන් 20-30,000ක් ගෙන්න ගත්තොත් අපිට ඩොලර් එයි. විරාමයක් ලබමු. විරාමෙන් පස්සේ තවත් පුවත් තියෙනවා. මෙහෙම පුවත් ලංකාවෙන් වාර්තා වෙන්න පුළුවන්ද කියලත් ඔබට හිතේ. පනනම් තනාග පිනිබිඳු වැන්නේ. මාමාගේ ට්‍රැක්ටරේ මඩ කවරේ ඉඳගෙන ගිය දරුවා ඉන් වැටි මරුට. සෝචනීය පුවත වාර්තා වෙන්නේ ආරච්චි කට්ටුව ප්‍රදේශයෙන් ලලිත් නවරත්න සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු වාර්තා කරන්නේ මේ විදිහට මරණයට පත්වෙන්නේ පල්ලම සේරුකල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ ශිමාන නිමාස කියන වයස අවුරුදු 3මාරක් වයසති දරුවෙක් ඊයේ හවස 5 පෙරේදා හවස 5:30ට පමණ තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.
ඒ වගේ අනතුරු වළක්ව ගන්න බෑ. හැබැයි මේ වගේ අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඇඹිලිපිටිය මල්ශාලා හිමිකරුවෙක් තමන්ගේ බිරිඳ ඝාතනය කළා කියලා වාර්තා වෙනවා. පෙරේදා ඉඳලා මේ සිද්ධිය වාර්තා වෙන්නේ. මාව මරා දමාවි. මෙයා සමග ජීවත් වෙන්න බෑ. මරා දැමීමට සුළු මොහොතකට පෙර ඉන්ද්‍රාණි තම සහෝදරයාට කියයි. හැබැයි සාමදාන වෙන්න හිතාගෙන තමයි 26 වෙනිදා සහෝදරයා සමග ගෙදර ආවේ. බලන්න මේ වගේ අනතුරු වළක්ව ගන්න තිබුණා. ඊළඟට උපස්ථායක සේවයට එන තරුණියන් සිහි නැති කර දූෂණය කරලා ආයතන හිමිකරු අත්අඩංගුවට අමිල ක්‍රිෂාන්ත පස්වර ඉඳලා වාර්තා කරන්නේ බණ්ඩාරවැල නගරයේ උපස්ථායක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි සේවයට පැමිණෙන රූමත් තරුණයන් සිහි මූර්ඡාවට ලක් කළ දූෂණයට ලක් කර තිබෙන බව කියන එම ආයතනයේ හිමිකරු පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක දිග කාලයක් තිස්සේ පුරුද්දක් විදිහට කරගෙන ආවා කියලා කියද්දි මේවා ඉතින් කුණු තමයි කියලා හිතෙනවා. කුණු කියන්නේ ඒවද මේවද? ලංකාදීප පුවත්පතට විශේෂයෙන් ස්තුතිය පළ කරන්න ඕනේ. පහුගිය දවස් කීපයක ඉඳලා අවධානයට ලක් වෙන්න ඕනේ කාරණා කීපයක් මුල් පිටුවට ගෙන ආවා. අර අමරදේව අසපුව හරියට ක්‍රියාත්මක නොවිච්ච එක පිළිබඳව ඉදිකිරීම අතරමඟ නතර වෙලා තියෙන එක පිළිබඳව ඒ වගේම ශාක්‍ය ජනපදයේ වල්බිහි වෙලා ඒකේ මත්පැන් පානය කරන එක අද ලංකාදීපයට මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා ඡායාරූපයකුත් එක්ක වාර්තාවක් ගෙනෙනවා. මාදිවල තෙත්බිම් උයනේ ඇලේ ප්ලාස්ටික් බෝතල් ගොඩ ගැහිලා. මාදිවල තෙත්බිම් උයනේ ඇලේ ප්ලාස්ටික් ගොඩ ගැහිලා අද වැඩි විස්තර එක්ක වාර්තා කරනවා. ලොකු වාහන වලින් කුණු විසිකර යද්දී මාධ්‍ය සංදර්ශන පෙන්වන දේශපාලනඥයන් පරිසරවේදීන් කෝ කියලා තරංගනී ෆොන්සේකා රේඛා තරංගනී ෆොන්සේකා මාදිවල තෙත්බිම් කලාපයේ ප්ලාස්ටික් පුරවලා තියෙන පුවත වාර්තා කර සිටිනවා. මාධ්‍ය සංදර්ශන පෙන්වන දේශපාලනඥයන් පරිසරවේදීන් කෝ. ඊළඟට අද කලාපුවත් අතර වාර්තා කරනවා නික්මයාමක් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර මහත්මයා අභාව ප්‍රාප්ත වුණා කියලා අද දිනමින ඇතුළු ජාතක පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා. දිනමිනට මේ වාර්තා කරන අනුර ප්‍රේමලාල් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ශාන්ති අබේසේකර මහත්මයා ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අතරේ සිදාදියෙන් 6ක් වහල් දූපත තියෙනවා. ඊට පස්සේ සැඩසුලං කොළඹ හාදියෝ සිදාදියෙන් 6ක් මේ වගේ චිත්‍රපටවල ගීත ගායනා කළා. කලා පවුලක පුරුකක් තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර මහත්මිය කියලා කියන්නේ. මොකද වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් ශාන්ති අබේසේකර මහතා ජනප්‍රිය ගායිකා දයා හේමන්තා සන්දනායක මහත්මිය සමග විවාහ වී සිටියා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සුප්‍රියා අබේසේකර, සදානා රණතුංග මේ ආදී ගායන ශිල්පිනියන් ඉන්න පවුලේ ඔවුන්ගේ පියා කියන එක පිළිබඳව අද සටහන් කරනවා දිනමින පුවත්පත. පත්තරමේන්තුවේ ශෝකය පළ කරනවා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර මහත්මයා වෙනුවෙන්. ඒ අතරේ අද දවසට අවුරුදු 100ක් සපිරනවා ඒ ජී මලල්ගොඩ කියන සාහිත්‍යවේදියාට කවිය අවියක් කරගෙන ලොකු දේශපාලන කෙරුම්කාරයන් සමග සටනට ගිය විප්ලවවාදියාට ඔහුගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදෙන්නේ විදුර අබේනායක වාර්තා කර සිටින්නේ ජී මලල්ගොඩ කවිය අවියක් කරගෙන දේශපාලන රණබෙමට ගිය විප්ලවයේ කවියා පී මලල්ගොඩ කවියා පිළිබඳ කවියා දේශපාලනඥ සාහිත්‍යදරයා විදුර අබේනායක මේ ලිපිය ලියන්නේ. විදුර අබේනායක එක උදාහරණයක් පෙන්නනවා. එදා මලල්ගොඩ කතානායකවරයා අතට පත් කළ කවි පෙළක එක් කවියක්. එදා පී මලල්ගොඩ කවියා මෙන්න මෙහෙම කවියක් කතානායකගේ අතටම දුන්නලු. යම් පිරිසක් ඇද්ද රට පාලනය හිමි දෙන්නට හැකි වෙතොත් නිසි ගෞරවය දෙමි. උන්ගේ වක ගමන් දුටු විට සිනහසෙමි පන්නා කුහක පාලකයන් පෙරට යමි. විදුර අබේනායකයි මේ ලිපිය ලියන්නේ. විදුර අබේනායකගේ කාටුනුත් තියෙනවා, කවිත් තියෙනවා. විදුර අබේනායකගේ කවි තියෙනවා, කාටුන් තියෙනවා. අපි සූදානම් බලන්න දකින්න. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක චියර්ස්. කවුද මේ චියර්ස් කියන්නේ? සහල් මිල අහෝසි චියර්ස්. අයි ඩඩ්ලිලා කළුකඩ මුදලාල්ලා චියර්ස් කියනවා. අපි බඩගින්නේ සාගත මල්ල බිම කියලා වැඩක් නැහැ. අංජන ඉන්ද්‍රජිත්ගේ දිනමිනෙන් තෝරගන්නේ මගේ පුතත් වුණ දේශපාලනට එන්න පළවෙනි පියවර තිව්වා. ඒ කොහොමද? මෑන් මේ සැරේ O level විභාගේ වැඩ 9ම ෆේල්. දේශපාලනයට එන්න පළවෙනි පියවර තියලායි තියෙන්නේ. ඊළඟට අපි යනවා ඕකයි තත්ත්වේ අනුරාධ හිරිපිටියගේ
කැබිනට් මණ්ඩලය රැස් වී හුඟක් වෙලා පාලන මිල හාල් හිමිහිට රිවස් කළා මූණත් එල්ලගෙන ඉඳලා බකන් නිලා බන්දුල නිදා ගත්තා බිම ගැසට් එලා බන්දුල ඇමතුමා බිමලු නිදාගන්න මේ දවස්වල ගැසට් බිම එලාගෙන ඒක එහෙම කියන්නේ. ඊට පස්සේ ප්‍රියන්ත පෙරේරාගේ ඩොග් ටෝක් වලට යනවා අද පුවත්පතේ සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන්න ඕන නම් දොර ඇරලා කියලා දෙවෙනි ලොක්කා කියලා තියෙන්නේ. අගමැතිතුමා ඊයේ පෙරේද කිව්වනේ එහෙම. මට එදා සිරිමාවගේ ආණ්ඩුව මතක් වුණා. අන්තිමට 77 දී මොකද උනේ? එහෙමයි කතා කරන්නේ. ඊට පස්සේ ජනරාණි අද පුවත්පතෙන් තෝරගන්නවා. දැන් විධායක බලය වැඩි කරනවට කවුරුත් විරුද්ධ නැද්ද? විරුද්ධද නැද්ද? කාගේද? ජනාධිපතිගේද? නෑ මෝල්කාරයන්ගේ. විධායක බලතල තියෙන ජනාධිපතිද මෝල්කාරයන්ටද? එහෙමයි අහන්නේ අද ජනරාණි. දවසේ 14 විදුර අබේනායකගේ තෝරගන්නේ මව්බිම් පුවත්පතෙන් රැවුල කපන්නට ඇෆ්ගන් පිරිමින්ට පැනවූ තහනමක් ගැන ඇත දැනගන්ට. ඔව් තහනම් කරලා තියෙන ඇෆ්ගන් ආණ්ඩුව රැවුලත් කැඳත් බේරාගෙන කැඳ ඌරක් බොන්ට ඇෆ්ගන් යන්න වේවිද ලක්වැසියන්ට. විදුර අබේනායකයි එහෙම ප්‍රශ්න කරන්නේ. අපිට කොහොම හරි අපි දන්නවා රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕන විදිය. බේරගනිමු. බේරිලා ඉන්න අපි නැවත හෙටම ගැහමු. ඔබට ආයුබෝවන්.